And now, live at 12. ආයුබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය live at 12 සුපුරුදු පරිදිම අදත් ඔබ හමු වන මම සජිත් රණසිංහ මම ඉෂාරා සමරසිංහ මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල සහරාන්ට ඉන්දියාවට පලා යාමට බදියුදීන්ගේ සහෝදරයා උදව් කර ඇති බව පාස්කු කොමිසමේදී හෙළිවෙයි. ආනයන සීමා කර ඇති බැවින් නිෂ්පාදන අරඹන්නැයි ජනපති කර්මාන්තකරුවන්ට කියයි. ප්‍රකාශයක් ලබා ගැනීමට කරුණා අම්මාන්ට CIDN කැඳවීමක්. දින දෙකකට පසු මෙරටින් යළි කොරෝනා රෝගියෙක්. पाकिस्तान क्रिकेट क्रीडकिन तिदनेकुट कोरोना शादाब खान के कोरोना टेस्ट पॉजिटिव आए हैं. गिंग तोटमोए कटे गिली 12 හැවිරිදි දරුවෙක් මරුට. අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කර ඇති බැවින් මෙරට කර්මාන්තකරුවන්ට නිෂ්පාදන ආරම්භීමේ අවස්ථාව උදා වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පස්වරුවේ ශ්‍රේෂ්ඨ රැසක කර්මාන්තකරුවන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්යසාධක බලකාය හා ක්ෂේත්‍ර රැසක කර්මාන්තකරුවන් සමග ඊයේ පස්වරුවේ මේ සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ හා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහතුරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ ආකාරයෙන් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයකට මඟ සකසා ඇති බවත් දේශීය සහ අන්තර්ජාතික වෙළඳපොළ ජය ගැනීම කර්මාන්තකරුවා හමුවේ ඇති වර්තමාන අභියෝගය බවත් ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යවශ්‍ය නොවන ආනයන මේ වන විට සීමා කර ඇත්තේ දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇතිව බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ. එබැවින් මෙරට නිෂ්පාදන ආරම්භීමේ අවස්ථාව දැන් කර්මාන්තකරුවන්ට උදා වී ඇති බව ජනාධිපතිවරයා මෙම හමුවේදී සඳහන් කළා. කර්මාන්තකරුවාගේ සහායට රාජ්‍ය යාන්ත්‍රණයේ සියලු ආයතන පෙළගස්වා ඇති බවත් තනි අංක පොලි අනුපාතයකට බැංකු ණය සම්පාදනය ආරම්භ ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ඉදිරි මාස කිහිපය තුළ මෙරට නිෂ්පාදනය කෙරෙන කොස්සේ ඉදලේ සිට බෙහෙත් පෙත්ත දක්වා දේශීය නිෂ්පාදනය වර්ධනය කරමින් කර්මාන්තකරුවන් ප්‍රතිඵල පෙන්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ. එමෙන්ම ගොවියාට වගා කිරීමට උපදෙස් දී කෘෂිභෝග ආනයනය රජයේ ප්‍රතිපත්තිය නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සිහිපත් කළා. ඍජු ප්‍රතිපත්තියක සිට රජයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බැවින් කර්මාන්තකරුවාට සේම ගොවියාට ඉල්ලුම හඳුනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා වී ඇති බව ජනාධිපතිතුමා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නා. ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවට මෝටර රථ නිෂ්පාදන එකලස් කිරීමේ කර්මාන්තකරුවන්, මෝටර රථ අමතර කොටස් නිෂ්පාදකින්ගේ සංගමය, ඇසුරුම් නිෂ්පාදකින්ගේ සංගමය, විදුලි කේබල් කර්මාන්තකරුවන්, රබර් ආශ්‍රිත නිෂ්පාදකින්ගේ සංගමය, ඇඟලුම් කර්මාන්තකරුවන්, දැව සහ දැවාශ්‍රිත කර්මාන්තකරුවන්ගේ සංගමය ඇතුළු ක්ෂේත්‍ර රැසක නියෝජිතයින් එක්ව සිටියා. ආර්ථිකය යථා තත්ත්වයට පත්වනතුරු මෙරට සාමාන්‍ය ජනතාවට ආහාර සඳහා මසකට රුපියල් 20,000ක් ලබා දීම තම පාලනයක් යටතේ සිදු කරන බව සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ පස්වරුවේ බොරැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින්. Sri Lanka's choice. General Elections 2020. වර්තමාන රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා මුළු රටම මහා ආර්ථික ප්‍රපාතයකට ඇද වැටිලා තියෙනවා. අපි රාජ්‍ය බලයේ හිටියනම් අපි මොකද්ද කරන්නේ? අඩුම ගානේ 4 දෙනෙක් ඉන්න පවුලකට මාසකට ආහාර සඳහා අවශ්‍ය මුදල් ටික හරි ලබා දීලා අඩුම ගානේ මාසෙකට 20000ක්වත් ඕන පවුලේ 4 දෙනෙක් පෝෂණය කරා. දැන් ඒක වෙනස් වෙලත් ඇති. මොකද රජයට පින් සිද්ධ වෙන්න, ආණ්ඩුවට පින් සිද්ධ වෙන්න අහස උසට බඩු බිල නැහැ. මම ඔබතුමන්ලට වගකීමෙන් කියනවා. 5 වෙනිදාට අපේ ආණ්ඩුව එනවා ඒකාන්තයි. ඒ ජයග්‍රහණය ලබනකොට ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙනකම් මේ රටේ සාමාන්‍ය ජනතාවට පවුල්වලට පවුලකට 20000 ගානේ අපි ආධාර ලබා දෙන්නට සැදී පැහැදී සිටිනවා.
අවශ්‍ය දර්ශනයක් මත පදනම් වුණු රටට අගයක් එකතු වෙන නව සංවර්ධන යුගයක් නිර්මාණය වෙන අලුත් වැඩපිළිවෙලක් අවශ්‍යයි අපේ මාතෘ මම තමුන්නාන්සලට කියන්න කැමතියි ඒ යුගය බිහි කරන්නට සමගි ජන බලවේගයේ අපි අපකැප වෙනවා පමණක් නෙවෙයි ජනතා යුගය පොදු ජන යුගයට නායකත්වය ලබා දෙන්නට සජිත් ප්‍රේමදාස සූදානම් කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි මිත්‍රවරුනි දැන් මේ කාලේ විවිධ අපේක්ෂකයන්ට විවිධාකාරයේ දොළදුකම් නිර්මාණය වෙනවා. දැන් මටත් තියෙනවා දොළදුකක්. ඒ දොළදුක තමයි මහ ජනතාවට ඉදිරිපත් කරපු පොරොන්දුව ඉටු කිරීම. පැහැදිලිවම කියන්න කැමතියි. සමගි ජන බලවේගය හොඳින් බලාගෙන ඉන්නවා මොනවද MCC ගිවිසුමට මේ ආණ්ඩුව කරන්න කියන එක. මම පැහැදිලිවම කියනවා MCC ගිවිසුම මේ රටේ ක්‍රියාත්මක කරන්නට අපි නම් ඉඩ තබන්නේ නැහැ කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. දොළදුකක් නිර්මාණය වෙනවා නම් හොඳම දුක තමයි තමන් පොරොන්දුණු MCC ගිවිසුම ඉරා දැවීම ගෝල් ෆේස් එකට ගිහිලා කරන්න හැමෝටම පේන්නේ බොරුවට කයිවාරු ගහන්නේ නැතු. සෑම ප්‍රදේශයකින්ම ලැබෙන වාර්තා අනුව මෙවර මහමැතිවරණයේදී තමන්ට 3/2ක බලයක් ලබා ගැනීමට හැකි බවට සැකයක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එතුමා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ මහව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින්. අද TB එක නායක මැතිතුමාගේ නිවසට ඇවිල්ලා එතුමාට සහයෝගය දක්වන්නට අවස්ථාවක් ලැබීම ගැන මම ඉතාම සන්තෝෂ වෙනවා. එතුමා බැලුවා එතුමාගේ නම්බරේ කොහෙවත් නැහැ වහලා. මේ දවස්වල නම නෙවෙයි තියෙන්න ඕන නම්බරේ. එතුමාගේ නම්බරේ දන්නවා. අදට බොහොම පැහැදිලි මොකද එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා දන්නවා ඕනෑම දේශපාලන පක්ෂයක් කැඩුනොත් ඒ පක්ෂයට ටිකක් අමාරුයි ඊළඟ ඩොලු උස්සන්න. පක්ෂ දෙකට කැඩිලා දෙගොල්ලෝ රණ්ඩු වෙමින් එකින් එකට බැනවැදමින් මේ මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙනවා ලංකාවෙම. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා 3/2ක් ලබා ගැනීමට තරම් අසීරු කාරණයක් නොවන බව අපිට දැන් පැහැදිලි වෙනවා. රටින් එන වාර්තා හැම රට තුල තියලා තියෙන වාර්තා අනුව යුද්ධය අවසන් කළා උතුරු නැගෙනහිර පවා විදුලිය ලබා දෙන්න අපිට පුළුවන්. අපේ දැන් ඉලක්කය පානීය ජලය මේ රටේ හැම ජනතාවකටම ලබා දෙන වැඩපිළිවෙල. රටේ ප්‍රශ්න වලට විසඳුම් සොයන්නට ජනාධිපතිවරයා කරන වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න අවශ්‍ය කණ්ඩායමක් තමුන්නාන්සේලා පත් කරගනී කියන විශ්වාසය අපිට තියෙනවා. අපි අපේක්ෂකයෝ තෝරගත්තේ උගත්කම විතරක් නෙවෙයි ප්‍රදේශය පිළිබඳ අවබෝධය විතරක් නෙවෙයි රට පිළිබඳවත් ලෝකයා පිළිබඳවත් දැනුම අපි ඔවුන්ගේ සොයලා බැලුවා. මොකද එවැනි දැනුමක් තුල තමයි පාර්ලිමේන්තුවක් තුල ඕට දායක වෙන්න පුළුවන් වෙන්නේ කියන විශ්වාසය ජනාධිපතිවරයාට තියෙනවා. පැහැදිලිව ජනතාව එක්සත් ජාතික පක්ෂයේ මේ බෙදීමත් එක්ක කලකිරුණු පිරිස් අද එක්කහු වෙමින් පවතිනවා. අපි සියලු දෙනා එකතු කරගත යුතුයි. එයා එපා මෙයා එපා අරයා එපා කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් සමගි ජන බලවේගයේ පක්ෂයට ඊයේ ලැබුණු නඩු තීන්දුව සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ සමගි බලවේගය අපිට ඉදිරියට ගෙන යාමේදී ගැටලු මතුවේ, නීත්‍යානුකූල භාවය පිළිබඳ ප්‍රශ්න මතුවේ. ඒක ගැන කතා කරා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පස්සේ බොහොම පැහැදිලිව සමගි ජන බලවේගය නීත්‍යානුකූල දේශපාලන සංධානයක් වශයෙන් පිළිගත්තා. අධිකරණයේ ඉදිරියේ දේශපාලන සංධානය පිළිගන්න අතරම මහ ජනතාව ඉදිරිපිට සමගි ජන බලවේගය මේ රටේ ඊළඟ ආණ්ඩුව හදන දේශපාලන සංධානයේ හැටියට පිළිගැනීමට ලක් වුණා. ඒ නිසා මේ රටේ රාජපක්ෂ පාලනයට අභියෝග කරන රාජපක්ෂ පාලනයේ අඩුපාඩු පෙන්වන රාජපක්ෂ පාලනයේ සමග ඩීල් නොදමන එකම දේශපාලන බලවේගය සමගි ජන බලවේගය. මේ අතර ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්බිල් මහතා මෙලෙස අදහස් පළ කළා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පසු සහරාන්ලා බලාපොරොත්තු වුණේ මේ රටේ ජාතිවාදී ගැටුම් රැල්ලක් ඇති කිරීම තමයි එම බෝම්බ ප්‍රහාරයේ පළමු ඉලක්කය බවට උන්ගේ පත්තු. ඒ ජාතිවාදී ගැටුම් මිනිසුන් උනුන් මරා ගන්න ගැටුම් වලට තල්ලු නොකර මේ රට ආරක්ෂා කිරීමේ ප්‍රමුඛ කාර්යයක් ගත්තේ අගරදගුරු මල්කම් රංජිත් කාදිනල්තුමා. එනිසා කාදිනල්තුමා තමන්ගේ වගකීම හරියටම ඉටු කරපු ආගමික නායකයෙක්. හරින් ප්‍රනාන්දු මැතිතුමා තමන්ගේ වගකීම පැහැර අරපු කෙනාද වගකීම නිසියාකාරව ඉටු කරපු අගරාධගුරුතුමාට කාදිනල්තුමාට
අපහාස කරනවා. හරින් ප්‍රනාන්දුලා මේ කාදිනල්තුමාට අපහාස කරන කටින් කිසි දවසක මේ රටේ අන්තවාදයේ වපුරපු මේ රටේ ඒකට දේශපාලන නායකත්වයේ දීපු බදු දීන්ලට හකීම්ලට විරුද්ධව කවදාවත් කතා කළා නෑ හරින් ප්‍රනාන්දුල. හරින් ප්‍රනාන්දු මහත්තයා කියනවා කාදිනල්තුමාලෝ ඡන්ද කැඩුවේ. ඡන්ද කැඩුවේ වෙන කවුරුත් නෙවෙයි. ඔවුන්ගේ ඡන්ද කැඩුනේ අන්තවාදීන් හොරතල් කරපු හින්දා. Sri Lanka's choice. General Elections 2020. ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හෂීම් වරෙන්තුවක් මත අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින අවස්ථාවේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් විසින් සහරාන් බෝට්ටුවකින් ඉන්දියාවට යවා ඇතැයි හිටපු බුද්ධ්‍යංශයේ ඉහළ නිලධාරියෙකු පවසනවා. පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා. සහරාන් හෂිම්ගේ අන්තවාදී සංවිධාන සමග රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාද සමීපව කටයුතු කළ බව අනාවරණය වී ඇති බව සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. සහරාන්ගේ අන්තවාදී ප්‍රකාශ හා ක්‍රියා සම්බන්ධයෙන් තමන් සේවය කළ බුද්ධ්‍යංශය මගින් අවස්ථා 9කදී ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ රාජ්‍ය බුද්ධ්‍යංශයේ නිලන්ත ජයවර්ධන දැනුවත් කළ බවත් ඔහු කොමිසමට හෙළි කළා. සහරාන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ලද ප්‍රකාශ හා බෙදහැර තිබූ වීඩියෝ ඉස්ලාම් රාජ්‍ය මතයට ඉතා සමාන වූ නිසා ඒ පිළිබඳ කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස තමන් එහිදී දැනුවත් කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. එමෙන්ම 2017 වර්ෂයේ මාර්තු මාසයේදී කාත්තන්කුඩි ප්‍රදේශයේ පල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමට අදාළව සහරාන් හෂීම් වරෙන්තු ලබා පොලිසියෙන් සැඟව සිටි නිසා තම බුද්ධ්‍යංශය මගින් සැකකරු සිටින ස්ථාන පිළිබඳ නිරන්තරයෙන් සොයා බැලීමක් සිදු කළ බව සාක්ෂිකරු සඳහන් කළා. ඒ අනුව වරක් ඔහු මාවනැල්ල ප්‍රදේශයේ සහ කුරුණෑගල ප්‍රදේශයේ වරින් වර සැඟව සිට ඇති බවට තොරතුරු අනාවරණය වුණා. යනුවෙන් ඔහු සඳහන් කළා. පසුව 2018 වසරේ දෙසැම්බර් මාසයට පෙර සහරාන් හෂීම් මන්නාරමට පැමිණ එහිදී බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් තිබුණා. ඔහුට අයත් YouTube චැනලයක් කරහා හයිද්‍රාබාද්හි සිට තවත් වීඩියෝවක් මුදහැර තිබූ බවත් හිටපු බුද්ධ්‍යංශ නිලධාරිවරයා කොමිසමට අනාවරණය කළා. විනයග මූර්ති මුරලීධරන් හෙවත් කරුණා අම්මාන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට දැනුම් දී තිබුණද මේ වන විටත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නැහැ. කරුණා අම්මාන් පසුගියදා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට වැඩ බලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ උපදෙස් ලබා දුන්නා. තමන් කොරෝනා වෛරසයට වඩා භයානක අයෙකු බව LTT සංවිධානයේ හිටපු නායකයෙකු වන විනායකමූර්ති මුරලීධරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ කර තිබුණේ පසුගියදා අම්පාර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී. එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන් LTTE සංවිධානයේ ක්‍රියාකාරකයෙකුව සිටි සමයේ හමුදා සමාජිකයින් 2000-3000 අතර ප්‍රමාණයක් ඝාතනය කළ බවයි. කරුණා අම්මාන්ගේ එම ප්‍රකාශයත් සමග ඔහුට එරෙහිව නීතිය වහා ක්‍රියාත්මක කළ යුතු බව දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන සඳහන් කර සිටියා. එම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති CD වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයකට අනුව එම දෙපාර්තමේන්තුවද විමර්ශනයක් ආරම්භ කළා. ඒ අනුව ඒ මහතාව ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ මහතාගේ ප්‍රකාශ සටහන් කරලා මේ විමර්ශන කටයුතු ඉදිරියට පවත්වාගෙන යන්න. ඒ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පොලිස්පතිවරයා විසින් කැඳවා තියෙනවා. දැනට දැනුම් දීමක් කරලා තියෙනවා. ඒ අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටී කියලා බලාපොරොත්තු වෙනවා. මේ අතර කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ගැන දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. මේ දේවදත්තට මහාන වෙන්න පුළුවන් වුණා නම් කරුණා අම්මාන්ට තමන් කරපු අපරාධ ඉතිහාසය ගැන කියවෙන්න පුළුවන්. හැබැයි ඉතිහාසයෙන් ගැලවිලා ඊට වෙනස් වර්තමානයකට එන්න පුළුවන්. ඒක කරුණා අම්මාන්ට විතරක් නෙවෙයි. තුවක්කු ටික කරේ තියාගෙන බාද්දුවේ රේල් පාරේ ගිහිල්ලා මේ හමුදාවට අහුවෙච්ච ටිල්වින් සිල්වටත් පුළුවන්. රණවිරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රීමා බෝධියට ප්‍රහාර එල්ල කිරීම, දළදා හාමුදුරුවන්ට බෝම්බ තියලා දළදා හාමුදුරුවෝ විනාශ කරන්න හදාපු කරුණා අම්මාන් අද ප්‍රසිද්ධියේ ඇවිල්ලා කියනවා කිරිනොච්චේ අපි හමුදා නිලධාරීන් 2000-3000ක් මැරුවයි කියලා. මම ආණ්ඩුවට කියන්නේ කරුණා කරලා කරුණා අම්මාන්ව අත්අඩංගුවට ගන්න. කරුණා අම්මාන් හෝ එදා ජනතා විමුක්ති පෙරමුණේ අවිගත් උදවිය හෝ ඕනම ගමක අවිගෙන කටයුතු කරපු යම් කෙනෙක් හෝ පසුව ප්‍රජාතන්ත්‍රවාදයට එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලට සම්බන්ධ වෙනවා නම් අපි ඒ අය ආදරයෙන් පිළිගත යුතුයි. කැමි ලෙෆ්ටිනන්ට් කෙනෙක් කතා කරන්නේ. මොකද කියන්නේ මම මැරුවා තමයි. පමණක් නෙවෙයි. ඒක ආඩම්බර වෙනවා. දෙවියනේ මේක හරිද මේක? රාජිත සේනාරත්න පාටලී චම්පික රණවක අර්ජුන රණතුංග සහ
අනුර කුමාර දිසානායක යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි. අද පෙරවරු 11:30ට ඔවුන්ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඇවන්ගට් සමාගම අත්අනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් අලාභ සිදු වූ බව පවසමින් නිශ්ශංක සේනාධිපති මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව කොමිසම මගින් සිදු කරන විමර්ශනයේ වග උත්තරකරුවන් ලෙස මැති ඇමතිවරුන් ඇතුළු පාර්ශව 17ක් පසුගියදා නම් කරනු ලැබුවා. ඊට අදාළව සාක්ෂි ලබා දීමට ඔවුන් අද දිනේද කොමිසම හමුවට කැඳවා තිබෙනවා. ඊට අමතරව අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර යන අයටද අද දිනේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට සිතාසී භාරතී තිබෙනවා. කෙසේ වෙතත් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අද දිනේ කොමිසම හමුවේ පෙනී නොසිටින බවට දැනුම් දී ඇතැයි කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. මේ අතර හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගුල්ලාගම මහතාද අද දිනේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. ඔහු විසින් ජනාධිපති කොමිසම වෙත සිදු කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. අනුව අද උදෑසන 10ට බෝගුල්ලාගම මහතා කොමිසම හමුවේ පෙනී සිටි බව අප වාර්තාකරු සඳහන් කළා. මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත සහභාගී කරවිය නොහැකි බව නීතිපතිවරයා කොමිසමට දැනුම් දී තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ඊට බලපාන හේතු පැහැදිලි කළා. කොමිෂන් සභා පනතේ 16 වන වගන්තිය ප්‍රකාරව ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා වෙත සිතාසියක් හා නොතීසියක් නිකුත් කිරීම පහත සඳහන් හේතුන් මත නීතියට පටහැනි බව නීතිපතිවරයා විසින් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත අද දින ලිඛිතව දැනුම් දී ඇත. කොමිෂන් සභාව වෙත ලබා දී ඇති බලතල ප්‍රකාරව නීතිපතිවරයා හෝ ඔහුගේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සිදු කළ නොහැකි බවට දක්වා ඇත. එසේම කොමිෂන් සභාවට විමර්ශනය කිරීම සඳහා බලතල ඇත්තේ දේශපාලනමය පරිගැනීම් වලට ලක් වූ බව කියන රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකීන්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයේ සමාජිකයන් සම්බන්ධයෙන් පමණක් වන අතර පැමිණිලිකාර නිශ්ශංක සේනාධිපති මෙම කාණ්ඩවලට අයත් නොවන නිසා ඔහුට නීත්‍යානුකූලව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලයක් නොමැති බවට වැඩිදුරටත් දක්වා ඇත. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4C සහ 105 ව්‍යවස්ථාවන් අනුව කොමිෂන් සභාව නීතිපතිවරයාගේ තීරණ සමාලෝචනය කිරීමට නෛතික බලතල ඇති අධිකරණයක් නොවන බවට වැඩිදුරටත් දක්වා ඇත. එසේම දැනට පවතින අපරාධමය නඩු මෙහෙයවන නීතිපතිවරයාගේ නියෝජිතේ පනතේ 16 වන වගන්තිය යටතේ කොමිෂන් සභා ඉදිරියට කැඳවීම මගින් නීතිපතිවරයාගේ ව්‍යවස්ථාපිත රාජකාරීන් වලට අගතිදායක හා අහිතකර තත්වයන් ඇති කරන බවට වැඩිදුරටත් දක්වා ඇත. ඒ අනුව නීතිපතිවරයා ප්‍රකාශ කර සිටින්නේ 2026/17 වන දින ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා වෙත නිකුත් කරන ලද සිතාසිය හා නොතීසිය නීතියට පටහැනි හා නීතිය ඉදිරියේ වළංගු නොවන බවයි. අදාළ දැනුම් දීම ඊයේ පස්වරුවේ ජනාධිපති කොමිසම වෙත ලැබුණු බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඒ පිළිබඳ අද දිනේදී සලකා බැලීමට නියමිත බවද එම කොමිසමේ නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගිනි අවියක් සොයා ගැනීමට මිනුවන්ගොඩ පොලිසිය කටයුතු කර තිබෙනවා. එහිදී නිවෙස් හිමි පුද්ගලයා ඇතුළු තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් බවටයි අනාවරණය වී තිබෙන්නේ. ගිනි අවියක් සඟවා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මිනුවන්ගොඩ පොලිසිය මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළා. එහිදී අදාළ ගිනි අවිය සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වුණා. ඒ අනුව නිවසේ පදිංචිව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා. අත්අඩංගුවටගත් පුද්ගලයන් එම ගිනි අවිය යොදාගෙන කිසියම් අපරාධයක් සිදු කර ඇද්ද යන්න පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඊට අමතරව බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කර ඇති මෙහෙයුම්වලදී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 375කට ආසන්න සංඛ්‍යාවක් ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරුවන් සියලු දෙනාම මද්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයන් බවයි බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනය කළේ. කොරෝනා වසංගතය මර්ධනය කිරීමට මෙරට ජනතාව කළ කැපකිරීම අගය කළ යුතු බව යුද හමුදාපති
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ලේ ඉදිකෙරුණු නව ඇවිදීමේ මන්තිරුවක් සහ ළමා උද්‍යානයක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින්. යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ජන්මදිනයට සමගාමීව බත්තරමුල්ල යුද හමුදා මුලස්ථානයේ ඉදිරිපිට ඉදිකළ ඇවිදීමේ මන්තිරුව සහ ළමා උද්‍යානයේ විවෘත කිරීම ඊයේ සිදු වුණා. මේ අවස්ථාවට යුද හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මම දැන් රටක් වශයෙන් අපි අභිමානවත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට සෑම විටම සන්තෝෂ වෙන්න පුළුවන්. අපි විශේෂයෙන්ම රටේ ජනතාවට අපි අපගේ ප්‍රශංසාව හිමි විය යුතුයි. ඔවුන් ක්‍රියා කළපු ඒ විනයක් සහිතව සෞඛ්‍ය ශාස්ත්‍රයේ සහනිකුත් ශ්‍රේෂ්ඨයන් විසින් ලබා දුන් උපදෙස් වලට අනුව ක්‍රියා කිරීම හේතුවෙන් තමයි අදට මේ වන විට රටේ තත්ත්වය කොවිඩ් සම්බන්ධයෙන් මේ වන විට පාලනයක් කර ගැනීමට හැකියාවක් ලැබිලා තිබෙන්නේ. ඉතින් ඒකින්ද කැපකිරීම වල ප්‍රතිඵල තවදුරටත් රැක ගන්නට නම් අප ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඒ කිව්ව ශාරීරික දුරස්ථභාවයන් හැකිතාක් දුරට නැත්නම් ඒ කියපු සෞඛ්‍ය සම්පන්න ඒ සෞඛ්‍ය උපදෙස් ලබා දුන් ආකාරයට ආයතන හෝ වේවා සමාජය තුල හේවේවා කටයුතු කරොත් මම හිතන්නේ ඉතාමත් සුළු කාලයකින් සම්පූර්ණ මේ තුරන් කිරීමට හැකියාවක් ලැබෙයි. නමුත් ඉතින් පිටරට වලින් ඉදිරි කාලෙදී ගේන හින්දා පිටින් ඊට හමු වෙන්න පුළුවන් කොවිඩ් ආසාදිතයන්. නමුත් අපි අර සමාජයක් තුලින් අප්‍රේල් මාසේ 30 වෙනිදාන් පස්සේ හමු වෙලා නැති හින්දා අපේ රටේ අපේ කොවිඩ් මේ වන විට පාලනය කරලා තියෙනවා කියන එක අපිට කියන්න හැකියාවක් තිබෙනවා. ඉදිරි මහ මැතිවරණයට අදාළ මනාප අංක නිකුත් කිරීමත් සමග ඒ දේශපාලන පක්ෂ අතර මෙන්ම එකම පක්ෂයේ අපේක්ෂකයින් අතරද මතුව ඇතේ තියුණු තරගයක්. මේ අතර මැතිවරණ නීතියට පටහැනිව තම පක්ෂයේ සලකුණ හා අංක ප්‍රදර්ශනය කරමින් සැරිසරූ අපේක්ෂකයින්ගේ වාහන පිළිබඳව දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. බදුල්ල මැතිවරණ කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකින් කියවුණේ ආගමික කටයුත්තක ස්වරූපයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අපේක්ෂකයෙකු ඡන්ද ප්‍රවර්ධනයේ නිරත වන බවයි. මේ පිළිබඳව බදුල්ල සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය දැනුවත් කර තිබෙනවා. ඒ අනුව සිදු කළ විමර්ශනයකදී අනාවරණ වුණේ අපේක්ෂකයෙකුගේ ලාංඡනය හා අංකය ප්‍රදර්ශනය කරමින් එම අපේක්ෂකයා නොමැති වාහනයක් අදාළ ආගමික පෙරහැරේ ඉදිරිපිටින් ධාවනය වන ආකාරයයි. කෙසේ වෙතත් පොලිසියට හෝ මැතිවරණ නිලධාරීන්ට හසුවීමට පෙර ජීප් රථය එම පෙරහැරින් ඉවත් කරන ආකාරය දක්නට ලැබුණා. ජන ශූන්‍ය ප්‍රදේශයකට ජීප් රථය රැගෙන යාමෙන් අනතුරුව ආධාරකරුවන් කිහිප දෙනෙකු එහි අලවා තිබූ ස්ටික ඉවත් කරන ආකාරය මෙලෙස අප කැමරාවේ සටහන් වුණා. මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් සහ අංක ප්‍රදර්ශනය කරමින් අදාළ අපේක්ෂකයා නොමැතිව කෑගල නගරයේ ගමන්ගත් ජීප් රථයක් පොලිස් පරීක්ෂාවට ලක්ව තිබෙනවා. පසුව අදාළ ජීප් රථය අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය ක්‍රියා කළේ. මේ අතර පොලිසිය සඳහන් කරන්නේ මේ වන විට මැතිවරණ නීති කඩකිරීම සිදුවීම් 27ක් වාර්තා වී ඇති බවයි. අපි දැන් සූදානම් විරාමයක් ලබා ගන්න. This is Live at 12. දැන් තවත් දේශීය පුවත්. අපේ ජනබල පක්ෂය ජාතික උරුමය මත පදනම් වූ සැබෑ උරුමකරුවන්ගේ පක්ෂයක් බව එහි නායක පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසනවා. පක්ෂයේ ප්‍රඥප්තිය එළිදක්වමින් අනුරාධපුරයේදී උන්වහන්සේ මේ බව සඳහන් කළා. පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් සහ ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් අපේ ජනබල පක්ෂයේ සහ ඊට එක් වූ තවත් සංවිධාන 20ක නියෝජිතයන් පසුගියදා රුවන්වැලි මහා සෑය වැඳ පුදාගත්තා. රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එහිදී අධිෂ්ඨාන පූජාවක්ද පැවැත්වුණා. ඉන් පසුව අපේ ජනබල පක්ෂයේ විශේෂ සමුළුවක්ද අනුරාධපුරයේදී පැවති අතර එහිදී පක්ෂයේ ප්‍රඥප්තිය එළිදැක්වීමද සිදු වුණා. අපි මේ රටේ ජාතික උරුමය මත පදනම් වෙච්ච සැබෑ උරුමකරුවන්ගේ පක්ෂය හැටියටයි මේ පක්ෂය බිහි වෙන්නේ. මේ රටේ ත්‍රස්තවාදයේ අවුරුදු 30කට අධික කාලයක් තිබුණා. ඒ මතවාදය පරාජය කරන්න ශක්තිමත් ව්‍යාපාරයක් රටේ තිබුණේ නැහැ. ප්‍රභූවරු විශාල පන්සල් මේ කිසිවෙක් නායකත්වයේ ගත්තේ නැහැ. ඥානසාර හාමුදුරුවෝ අපි වගේ අය තමයි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා තීරණාත්මකව කැප වුණේ. අපි දෙයක් පටන් ගන්නේ නවත්තන්න නෙවෙයි.
අපි දෙයක් පටන් ගන්නේ අවසන් කරන්න. මම හිතනවා ඥානසාර ස්වාමින් වහන්සේ පාර්ලිමේන්තුව තුල සිටිය යුතුමයි කියලා. ඔයගොල්ලෝ විශ්වාස කරනවද ඒක? ඔයගොල්ලෝ විශ්වාස කරන්න ඕනේ ඒක. උන්වහන්සේ වීරයෙක් රතන හාමුදුරුවෝ ඉන්නවද නැද්ද කියන එක එච්චර වැදගත් කාරණයක් නෙවෙයි. මම අවුරුදු 15ක් පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. ආයෙසරයන් නිකන් ඉලක්කමක් වගේ මං තනියෙන් පාර්ලිමේන්තු ගිහලා කිසි වැඩක් නැහැ. කිසිම බලපෑමක් කරන්න බෑ. තවත් අවුරුදු 5ක් මම තනියෙන් පාර්ලිමේන්තු ගිහලා හිටියොත් මොකද්ද වෙන්නේ? රතන හාමුදුරුවෝ නිකන් දේශපාලනඥයෙක්. උපන් දරු පැටවුන්ගේ අනාගතය ගැන හිතලා අපට උඩුගම් බලා පීනන්න වෙනවා. පටිසෝතගාමී ව්‍යාපාරයක අවශ්‍යතාවය මතුවලා තියෙනවා මේ රටට. ජාතික ලැයිස්තුව දෙන්නම් එන්න හාමුදුරනේ කියලා. උන්වහන්සේ අතෑරියා. පාර්ලිමේන්තුව යන්න ඕන. ඒක වෙනම කතාවක්. ගියත් නොගියත් විකල්ප මතවාදයක් මේ රටට අවශ්‍යයි. අපි මුල පුරලා තියෙන එකට. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කර තිබූ වැලිසර නාවික හමුදා කඳවුර අද යළි විවෘත කෙරුණා. නාවික හමුදාව පැවසුවේ අදියර කිහිපයක් යටතේ වැලිසර නාවික කඳවුරේ රාජකාරී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. COVID-19 රෝගීන් හමුවීමත් සමග වැලිසර නාවික හමුදා කඳවුර හුදකලා කෙරුණේ පසුගිය අප්‍රේල් 24 වෙනිදායි. ඉන් අනතුරුව මේ දක්වා නාවික හමුදාවෙන් රෝගීන් 898 දෙනෙකු හඳුනා ගැනුණා. ඔවුන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව 786ක් වන අතර තවත් 112 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. පසුගිය දින කිහිපය තුළම නාවික හමුදාවෙන් COVID-19 රෝගීන් වාර්තා වූයේ නැහැ. ඒ අනුව සෞඛ්‍ය නිර්දේශ මත අද සිට වැලිසර නාවික හමුදා කඳවුර විවෘත කිරීමට නාවික හමුදාව පියවරගෙන තිබෙනවා. වැලිසර නාවික හමුදා කඳවුර පරිශ්‍රය නැවතත් රාජකාරීන් සඳහා විවෘත කිරීමට නාවික හමුදා පතිතුමා විසින් තීරණය කරලා තිබෙනවා. මේ කාරණාව සෞඛ්‍ය අංශවල නිර්දේශයන් සහ උපදෙස් මතත් ඒ වගේම නාවික හමුදාව විසින් ගණනපු යම් නිර්දේශන මත පදනම තමයි අපි සිදු කරන්නේ. ඒ වගේම අධියර කිහිපයක් ඔස්සේ සිදු කිරීමට බලාපොරොත්තු වන මෙම ක්‍රියාන්විතේ මූලික පියවර වශයෙන් කඳවුරේ අත්‍යවශ්‍ය සේවාවන් සහ රාජකාරීන් පටන් ගැනීම අපි අද දිනේදී සිදු කළා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා තවත් දින කිහිපයක් ඇතුළතදී සමහරකට තව සතියක් දෙකක් ඇතුළත මේ කඳවුරේ අනිකුත් දෙපාර්තමේන්තු වලත් ඒ වගේම අනිකුත් අංශවලත් රාජකාරීන් පටන් අරගෙන මුළුමනින්ම මේ කඳවුර මෙහෙම තත්ත්වයට ගෙනීමට මේ අතර දින දෙකකට පසු ඊයේ COVID-19 රෝගියෙකු මෙරටින් වාර්තා වුණා. රෝගියා මාලදිවයිනේ සිට දිවයිනට පැමිණි පුද්ගලෙක්. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 1951ක්. මේ වන විට 1526 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. මේ අතර ඇමරිකාවේ සිට පුද්ගලයන් 217 දෙනෙකු ඩුබයි හරහා අද දිවයිනට පැමිණියා. ගුවන්තොටුපළේදීම PCR පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා ගැනීමෙන් පසු ඔවුන් නිරෝධායනය සඳහා යොමු කෙරුණා. ගාල්ල ගින්තොට මෝයකටේ දියනාමින් සිටියදී දියේ ගිලුණු දරුවෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ක පැය 2ක පමණ කාලයක් සිදු කළ මෙහෙයුමකින් අනතුරුවයි දියේ ගිලි සිටි දරුවා සොයාගෙන ඇත්තේ. වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පිරිසක් ගාල්ල බෝසේ පිහිටි ඥාති නිවසකට පැමිණ තිබුණේ ඊයේ දිනේදී. එසේ පැමිණි පිරිසට අයත් මව, පියා, දියණිය සහ පුතා ඇතුළු පිරිස ඊයේ සවස ගාල්ල ගින්තොට මෝයකටේ දියනෑමට ගොස් තිබුණා. එහිදී දියනාමින් සිටියදී වයස අවුරුදු 12ක පිරිමි දරුවා එක්වරම දියේ ගිලී ඇති අතර මව සහ පියා දරුවා බේරා ගැනීමට උත්සාහ දරුවත් සොයා ගැනීමට හැකි වී නැහැ. පසුව ප්‍රදේශවාසීන් ඊයේ සවස නාවික හමුදාව සමග එක්ව දරුවා බේරා ගැනීමේ මෙහෙයුමක් දියත් කළ අතර රාත්‍රී 7ට පමණ දියේ ගිලී සිටි දරුවා සොයා ගැනීමට හැකිව තිබෙනවා. ඒ අවස්ථාවේම දරුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන තිබුණත් දරුවා රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව පොලිසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ වලස්මුල්ල ජාතික පාසලේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. ලයිව් ඇට් 12 අදට අවසන්. මම සජිත් රණසිංහ. මම ඉෂාරා සමරසිංහ. සුබ දවසක්.